ආයි වර්ගය හොයලා මොනවද ලැබෙන්නේ නැහැ. මාන්නේ විතරයි. කියන අදහස මොකක්ද කියලා කියන්නේ. මගේ නාන මොකක්ද පාපිස්ස කියන අර්ථය කියලා. ආයි වෙන වෙලාවක අපි විස්තර කරලා දෙන්න. පාපිස්ස කියන මම විස්තර කරන්න ඕනද? නේද තියෙන අර කෙලින්ම අහන්න. ඔතන මොකක් කයි වාරුවක්. එතකොට තව පිරිසක් ඉන්නවා මෙතන. අපිට නිවන් දකින්න කෙනා හරි නිවැරදි වෙන්න ඕන. මම ඒකේ කතාවට වැඩික වෙන්න බෑ. සම්ප්‍රදාය වෙන්න බෑ. තමුගේ පුරුදු අතාරින්න. කෙනෙක් දේශනා කරනවා ඒක අහන්න පුරුදු වෙන්න. එතන ඉඳගෙන තවත් දේශනා කරන්න යන්න එපා. තව එක් දෙන්නෙක් අතන ඉන්නවා එළියේ. ඒ දෙන්නටත් මම කියන්නේ දේශනාවක් නැද තව දේශනාවක් අවශ්‍ය නැහැ. මොකද ඔය දෙන්නගේ අවධානය නැති වෙලා යනවා. ඔයගලන්ගේ ඉස්සරහට ඔයගලන්ට යන්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා ඉතින්. ඔක පුරුද්ද. ඔක සංසාර පුරුද්ද පුතර්ජන ස්වභාවය තමයි උට. ඕව නැති කරගන්න. මම කිව්වනේ මේක වෙනමම ලයින් එකක්. මේකට හුරු වෙන්න බැරි නම් ඉතින් නිවන් දකින්න බෑ යන්න වෙනවා. හරි. පාපිස්සක් වෙලා නැහැ ඒකයි වැඩි. පාපිස්සක් යනුවද නිහතමානීකම්. ඒ තමුන්ගේ ඒ දේශකයා කියන දේ ගැන ඒක තමුන්ගේ තුලින් විදර්ශනා කරගෙන බලන එක. ඔය කැලෑගතිය අතර ගන්න නැතුව නිවන් දකින්න බෑ. ලෝකදේශ මොහ කියන්නේ තණ්හාව. තණ්හාව කියන්නේ දුක. දුකනේ අවබෝධ කරගන්න ඕනේ. දුක නෙමෙයි. ඔව්. දුක අවබෝධ කරගන්නවා කියන එකයි දැන් අපිට ඒ වෙලාවට මොකක් හරි දැන් එකක් අපි කියන තරහක් ආවා කියලා. ඒකට අවබෝධ වෙන්න දෙන්න එකයිද? අනේ ඉතින් දුක අවබෝධ කරගන්න පුළුවන් ද ඔහොම හොඳට කරගන්න. ඕක දුකක් නෙමෙයි. ඔය හිතන එකක් දුක. ඕවම යන්න බෑ. මෙහෙමයි. හරිද? ඒක දෙන හැම සිතුවිල්ලක්ම මොකද්ද? සිතුවිල්ලක්. සකස් වුණු දෙයක්. එහෙමයි දකින්න ඕනේ. හිත සකස් වුණොත් එතන පුද්ගල ස්වභාවයක් උපදිනවා. එතකොට එතන පීඩාවක් එනවා. දැන් ඔයාලට ප්‍රශ්නයක් ආවා. මේ ඔක්කොම එකද? අනේ ඕන එකක් කියලා අතහැරියනම් මොකද වෙන්නේ එතන? පුද්ගල ස්වභාවයේ මේ නුවණින් විමසන එක හරියට කරන්න නැත්නම් නොකර ඉන්න. නුවණින් විමසනවා කියන්නේ අපබ්‍රාස ඔක්කොම එකට දාගෙන විමසන එක නෙමෙයි. නුවණින් විමසනවා කියන එක හරියට කරන්න බැරි නම් සිතුවිල්ලක් කියලා අර සිතුවිල්ලක්ම අතාරලා දාන්න. එතකොට තමුන්ට නුවණින් විමසන ස්වභාවයකටපත් වෙන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ නුවණින් විමසීම කරන්නේත් නැහැ, සිත දකින්න එක කරන්නේත් නැහැ. මෑණියනි එතන දැනුමෙන් විමසනවා. දැනුමෙන් විමසනවා. මේක වෙනම එහෙමද? ඉතින් දුක දැක්කම දුක හරියට දැක්කම ඔක්කොම මොකද්ද කියලා තේරෙන්නේ නැහැ තමයි. දුක හරියට දැක්කනම් තණ්හාව නිසායි මෙතන මේ දුක ඇති වෙන්නේ. එතකොට උපාදාන කර නිසායි මට මෙතන පීඩාවක් ඇති වුනේ කියන නිවැරදි අවබෝධය ලැබෙන්නේ කායික හරියට. දුක දැක්කනම් අපි මේ උදාහරණයක් ගමු. දැන් තමුන්ගේ අම්මා නැති වුණා කියලා අඳන්නේ කාටවත් නෙමෙයි මේ මං කියන්නේ මට. අම්මා නැති වුණා කියලා කෝල් එකක්. එතකොට තමුන්ට ඒක ශ්‍රවණය උදාම කන හරහා පණිවිඩය ලැබුණා, අරමුණ ලැබුණා. ඒ අනුව සිත ගොඩ නැගෙනවා. පංච උපාදාන ස්කන්ධයක් සකස් වෙනවා. එතකොට ඒකට තණ්හාවෙන් බැඳිලා යනකොට අන්න දුක. දුකයි. අඬන. ඒවා ඉබේ වෙනවා. අපි කරන්න ඕනේ නැහැ. ඒක ඉබේ වෙනවා. ඉබේ උන දේ බලන්න විතරයි, තේරුම් ගන්න විතරයි තියෙන්නේ. සකස් වුනේ. අඬන්න කිව්වද? ඇහැට කඳුළු වෙන්න කිව්වද?
දැන් මරණයක් වෙලා තියෙන දුක වරෙන් කිව්වද? ඉබේ වෙන දෙයක් මේ කිව්වේ බුදුහාමුදුරුවෝ දකින්න කියලා. මේ තුල සත්පුද්ගල ස්වභාවයක් ගොඩනැගෙන හැටි දකින්න කිව්වා. ඒතකොට සාමාන්‍යයෙන් ඉපදෙන තැන තමයි දුක කියලා කිව්වා බුදුහාමුදුරුවෝ. ඉතින් එතන මේ ගෙඩි පිටින් මම හොයන්න යන්න එපා. එහෙම චිත්ත ස්වභාවයක් ආවා. එච්චරයි. තොර තණ්හාව කියන්නේ දුක නෙමෙයි. දුකට හේතුව. තණ්හාව නැත්තම් දුකක් නැහැ. ඔය තණ්හාව කියන ස්වභාවය ඇති වෙන්නේ නැහැ. ඊට ඉතින් සිද්ධ වෙන ක්‍රියාවලිය සිද්ධ වුණ නැත්තම්. ඒ කියන්නේ මේ පාහරහා අරමුණක් ඇවිල්ලා සිත පංච උපාදානස්කන්ධයක් ගොඩ නැගිලා ඒක ආයතන වලින් ස්පර්ශ වෙනකොටයි තණ්හාවේ බැඳෙන්නේ. තණ්හාව කියන ස්වභාවයත් යනවා ඉතින්. තණ්හාව කියන සිතුවිලි ස්වභාවය. එතකොට ඒ සිතුවිලි ස්වභාවයත් එක්ක අර පංච උපාදානස්කන්ධය එකට ගොනු කරාම එතන මහා විශාල අතුලාන්තයේ කම්පනය ඇති වෙනවා. ඉතේ ඇති වෙනවා. ගිනි ගන්නවා රයා කිව්වා. එතකොට ඒක තමයි දුක. තණ්හාවෙන් බැඳුන නිසායි දුක හටගත්තේ. හරි ඕවා ඉතින් ගොඩාක් පැහැදිලිව පේන්නේ නැහැ තමයි තාම. හරි. ඉතින් පොතේ ඒක ටික නිවැරදිව විදර්ශනා කරොත් විතරයි ඕක තමුන්ට අවබෝධ වෙන්නේ. එතකන් තාම පේන්නේ නැහැ. නමුත් තමුන්ට දුක කියන එකක් දැනෙනවා. ඉතින් දුක කියන එක තැන මමත්වයක් ගොඩ නැගෙනවා නේද කියන තැන දැක්කනම් ඇති. එතකොට එතන මමත්වයක් ගොඩ නැගෙන්නේ මෙන්න මේ ස්වභාවය නිසා නේද කියලා තේරුම් ගැනීමක් විතරයි වෙන්න ඕන. ගොඩක් ලොකු වැඩ කරන්න බැහැනේ තාම. පේන්නේ නැහැ නේ. ඒවා පෙන්නන්නේ නැහැ තාම. ඒ නිසා පළවෙනි අවස්ථාව තමයි දුක කියන ස්වභාවයක් ඇති වුණාම ඒක මේක තමයි දුක කියලා තේරුම් ගන්න එක. එතකොට ඒක නැති වෙනවා. එතකොට දුකට කලින් තමුන්ට තරහක් ආවම තරහත් එක්කම දුක කියන එකත් එන නිසා වේගෙන් එන නිසා තමුන්ට හිතෙනවා තරහ කියන්නේ දුක කියලා. නමුත් තරහ නිසායි දුක ඇති වෙන්නේ. හේතුඵල ධර්මයක් කමක් නැහැ. වැඩි ඒවා හොයන්න යන්න එපා. මොකද තාම තේරෙන්නේ නැති නිසා. ඒක දකින්න ඕන දේ තමයි Tamanට දැනෙන දේ. ඒක අවබෝධ කරගෙන එතන සත්පුද්ගල ස්වභාවයක් නැහැ. සිතුවිල්ලක් කියලා හිතුවනම් හරියටම හරි. එතන ඒක නැති වෙලා යන්නේ නිකන් නෙමෙයි. එතන දැන් ඇත්තටම එතන ලොකු දෙයක් සිද්ධ වෙනවා තමුන්ගේ ඇතුළාන්තයේ. දැන් දුක කියන එක දැක්කම නැති වෙලා යනවා කියලා කියන්නේ එතන තමුන් විතක්ක ਵਿਚාර වලින් තොරව අර සිතුවිල්ලක් විදියටම දැක්ක නිසා ඒක නිරෝධ වෙනවා. නිරෝධ වුණාම දුක කියන එක අවමා රේණුවක්වත් තරම්වත් එතන නැතුව හොදලා දැම්මා වගේ දුක නැති වෙලා යනවා කියන එක තමුන්ට අවබෝධ වෙනවා. අර හොදලා දැම්ම වගේ දුක නැති වෙලා ගියා, දුක නිකන් හිඳිලා ගියා නේද? එහෙමනේ දැනෙන්නේ නේද? හරි විදර්ශනා තුළ එහෙමයි දැනෙන්නේ. ඒ දුක නැති වෙලා ගියා. ඒ බය කියන්නේ දුකනේ. ඒතර බය කියන එක සිතුවිල්ලක් කියලා දැක්කම එතන තිබුණු පීඩාව සහ මුලින්ම නැති වෙලා ගියා කියන අවබෝධයකට එනවා. ඔය කියන විදිහට අපි මේ ලබුනාරි වාක්‍ය සම්පatti ඉස්සෙල්ලා කර්මයේ හෝ එකපටි ක්‍රියාවල ඒ ඔක්කොම කර්ම ශක්තිය. එතකොට ඒවාට අපි බැඳෙන්න ඕන නෑ කියන එකත් ඒක තුලින්ම එතකොට අන්න අතුලාන්තයෙන් තමුන්ට අර යථාර්ථය පැහැදිලි වෙනකොට දුක කියන එක හටගන්නේ නෑ. අන්න එහෙම තමයි යන්නේ. එතකොට දුක කියන එක ඇති වෙන්නේම අපි යථාර්ථය නොදන්නාකම නිසා. ඒවා අපි ගෙඩි පිටින් අපේ අතුලාන්තයේ චිත්ත රූපේ මැවෙන්න චිත්ත රූපයක් විදියට අපිට සිත ගොඩ නැගුණු එකක් විදියට නොපෙනෙන තාක්කල් අපිට බාහිර දේවල් අපි කර්ම ශක්තියන්ව ලැබුණු දේවල් විදියට පිළිගන්නේ නෑ. ඒකට විරුද්ධව කියන්නේ අපි සමානව කරකටිය ලැබුවා කියලා ආධ්‍යාත්මික ලැක්කට සමානව උත්සාහ කළා නම් ඒකම හිතලා මේක මමයි හොයාගත්තේ. ඔව් ඒක තමයි. ඒකී වර්තේ මොකද දුකක්. ඒක තමයි එතකොට දකින්නකොට මම උත්සාහයෙන් අම්ම කරන්නේ නෙයි.
කර්මානුරූපව ලැබුණේ ලැබෙන්න තියෙන දේ එහෙමයි. ඉතින් ඒක සමහර ඒවා උත්සාහයෙන් ලැබෙනවා, සමහර ඒවා නිරායාසයෙන්ම ලැබෙන්නේ. ඒ කර්ම ශක්තියන අනුව. එතකොට තම උත්සාහයෙන් ලැබුණ දේ නැති වෙලා යනවා කියන්නේ උත්සාහයෙන් ලැබුණත් උත්සාහයක් නැතුව ලැබුණත් කොයි විදිහට ලැබුණත් නැති වෙලා යනවා තමයි. හැමදේම සදාකාලික නෑනේ අපිට. නේද? කිසි දෙයක් සදාකාලික නෑ. එතකොට දුකක් ඇති වුණ එක දැන් වළක්වන්න බෑ. ඉබේ ඇති වෙන දෙයක් නේ ඒක. සොයංගම ඇති වෙන දෙයක්. එතකොට ඒක දකින්නයි තියෙන්නේ. මේක සකස් වුණු දෙයක් කියලා දැක්කනම් එතනදී මේක නැති වෙලා යනවා. මේක නැති කරන ක්‍රමය එක විදියක්. අපිට ඕන විදියට නැති කරන්න බෑ. මේ බුදුහාමුදුරු කියලා දුන්නු ක්‍රමයට නැති කරොත් විතරයි අපිට අර දුක නැති වෙලා අවබෝධයක් ලැබෙන්නේ. අවබෝධයෙන් කලකිරෙන අවබෝධයෙන් දුක හඳුනාගත්තා කියන එක. ඒක අවබෝධයෙන් දුක නැති කරා. ඒ අවබෝධයක් එනකොට දුක නැති වුණා. එහෙනම් ගැටලු. ඒ වගේ ටික නිරාකරණය කරා. එතකොට හැම වෙලාවෙම කර්ම ශක්තියකින් ලැබෙන දේ මගේ කරගන්න එපා. ඔව්. ඒ හැමදේම ඉන්න තමයි. දැන් මේ ජීවිතේ කරන ඒවත් ඔයාට අයිති නෑනේ. ඒ ඔක්කොම ඔය ඒ අවිද්‍යාව තුල මම තමයි ඉතින්. මගේ මට අයිති. ඒකනේ ඉතින් අපිට සසරේ යන්න වෙන්නේ මේ. දෙහිම තමයි මේක අද දැන් මේක ගෙඩි පිටින් අයින් කරන්න යන්නවත් වෙනස් කරන්නවත් නෙමෙයි මේ කියන්නේ බුදුහාමුදුරුවෝ. ඒක දකින්න සකස් වෙන දෙයක් කියලා විතරයි. එතකොට අමුතු ශක්තියක් ඇතුලේ ගොඩ නැගෙනවා. යථාර්ථයේ පෙන්නලා දෙන ශක්තියක් ගොඩ නැගෙනවා. ඒක කරලා බලන්න. කවුරුත් කරන දෙයක් නෙමෙයි. ඇතුලේ ගොඩ නැගෙ. ඒක ඇත්තට මේක දකින්නකොට ලොකු සහැල්ලුවක් අමුණ දැනෙනවා සත්‍ය දැක්ක තුල. ඒ කියන්නේ සත්‍ය දැකීම තුල. ඒ කියන්නේ මේක ඇත්තම තමයි. මේක සිතේ ගොඩ නැගෙන දෙයක්. දැන් බලන්න මම දැන් උදාහරණයක් කිව්වොත් කෙනෙක් මට කිව්ව දෙයක් තමයි මේ මේ හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා ආගමේ කෙනෙක් එයාගේ හස්බන්ඩ් මැරිලා එයා ඉතින් සෑහෙන දුකෙන් හිටියා කිව්වා වේදනාවෙන් එයාට මුළු ලෝකෙම නැති වුණා වගේ වුණා කිව්වා. එයා දවසක් මේක කියන්නේ ඉතින් හොඳ දෙයක් නිසා මේ එයා ධර්මයේ මේ කාගේද මේ වලස් මුලේ ගුණරත්න ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවක් අහලා තියෙනවා. එතකොට එයාට මේ හාමුදුරුවෝ කියලා තියෙන්නේ තමුන්ගේ අතුලාන්තයේ සකස් වෙන චිත්ත රූපය ඇත්තදම බලන්න. තමු ඒකෙන් පෙන්නලා දෙන දේ ඒ රූපය තුල තියෙනවද ඉන්නවද බලන්න කියලා. එතකොට අර ලේඩි එයාගේ හිතේ චිත්ත රූපේ එයාගේ ස්වාමියා හිටියා ඒ චිත්ත රූපය තුල. එයා ඉතින් අඬු කන්දේ ඉන්නේ. එතකොට එයාට ඒක ඇත්තටම ස්වාමියා ළඟ ඉන්නවා වගේ නේද? එතකොට එයා අවිද්‍යාව තුළ එයා අඬනවා දැන්. එයාට අර ධර්මය ඇහුවම එයාට දැනුණු දෙයක් ඇත්ත තමයි. මට මේ දුක හැදුනට මේ මගේ අතුලාන්තයෙන් මේ ගොඩ නැගෙන ස්වාමියා පිළිබඳ මේ සිතුවිලි ස්වභාවයන් තුළ ඇත්තටම ස්වාමියා නෑ නේද? ඇත්තටම නෑ නේද ඉතින් මේ ස්වාමියා මෙතන. අන්න එයාට ඒ ෂණේ එයාගේ දුක නැතුණාට බලන්න යථාර්ථය දකිනකොට මේ තියෙන අර පීඩාකාරී ස්වභාවයන් නැති වෙන හැටි. එතකොට එයාට ඒ දුක නැති වුණා. එතකොට එයාට ලොකු අවබෝධයක් ඇවිත් ඉතින් එයා ඒ ස්වාමීන් වහන්සේ ආමරෙට ගිහිල්ලා. ඉතින් එයා සම්පූර්ණ මේ ඔලේම කළා තියෙනවා. ඉතින් එයා පවුලේ කට්ටියගෙන් උදව්වදයක් මේ අපි මේ දෙවියෝ කිව්වට කො මගේ ස්වාමියා නැති වුණ වෙලාවෙ එක වචනකින්වත් මට දෙවියෝ උදව්වක් කරේ නැහැ. ඇත්තටම බැලුවම දෙවියෝනේ බුදුන්ටත් බෑ. කාටවත් බෑ කාටවත් දුක නැති කරන්න. අවබෝධයෙන් කරුණ ඇතුළාන්තයෙන් එන්න ඕන යථාර්ථය දැක්කොත් විතර ඇත්ත නෙන්න. කය විඳිලා ගිහිල්ලා. මේක හිතේ ගොඩ නැගෙන්නේ. ඉතින් මේක දිහා බල කොච්චර ඇඬුවත් ඒ ඇඬුණත් අඬනව නෙමෙයි ඇඬෙනවා ඒක. ඉතින් මේක දැක්කේ නැත්තම් මෙතන ප්‍රඥාවක් ඉපදුනේ නැත්තම් මේක ඉවරයක් නෑ නේද කියලා අවබෝධ වුණා නම් එතන ප්‍රශ්නේ නෑ. ඒ කියන්නේ දුක බොරුවක්. දුක කියන්නේ සකස් වෙන දෙයක්. ඒක අවිද්‍යාවයි තණ්හාවෙන් සකසන දෙයක්. ඒ අවබෝධය ආවනම් එතනින්
වෙනවා. ඒකයි තේරුම් ගන්න ඕනේ. ඒක තමයි තේරුම් ගන්න ඕනේ. එතකොට චිත්ත රූපේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. චිත්ත රූපෙන් තමයි අපිට ලෝකය ගොඩ නැගෙන්නේ. චිත්ත රූපේ කියන එක ඉතින් පැහැදිලිව පේන්න නැති වෙන්න පුළුවන්. නමුත් අපුට චිත්ත රූපය කියන එක තමුන්ට පැහැදිලි වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. මොකද චිත්ත රූපය මෙහෙවන සෑම අවස්ථාවකම බාහිර රූපෙට අත ගන්නවා. ඒ කියන්නේ චිත්ත රූපේ සකස් වෙනවා කියන එකයි ඒකෙන් අදහස් කරන්නේ. ඇතුලේ චිත්ත රූපයේ දුව මතක් වුණ නැත්නම් එළියේ දුවෙක් නැහැ. ඇතුලේ දුව සකස් වුණොත් එළියේ දුව ඉන්නවා. ඇතුලේ රූපයක් සකස් වෙන හැම මොහොතකම බාහිර රූපයක් ගොඩ නැගෙනවා. ඉතින් ඒක තමයි තේරුම් ගන්න. එතකොට දැන් මේ විදර්ශනාව කරගෙන යනකොට තමුන් හොඳටම දැනුවත් වෙන්න ඕන දේ තමයි තාම ඔක්කොම පේන්නේ නැහැ. හැම දෙයක්ම එකපාරට දකින්න බෑ. කියලා දෙන දේ විතරක් ඒ තුල ඒ ස්වභාවය තුල විතරක් ඉඳගෙන මේක බලන්න. ඊට පස්සේ එතනින් කැඩුනම තමයි ඊළඟ එකට යන්නේ. එතනින් කැඩුනම ඊළඟ එකට යන්නේ. එහෙම නැත්නම් එකපාරට rahat වෙන්න බෑනේ නේ. එකපාරට වෙන්න බෑ. එකපාරට වෙනවා කියන්නේ මොකුත්ම නැහැ. පොතේ දැනුමින් හරි මන් දැන් මේ අහවදන කියලා හිතනවා. හැබැයි කිසිසේත් ඒ අහලකටවත් දීලා නැහැ අතුලම. මේ බලන්න කෙනෙක් කියනවා අපෝ මට නම් ලෝභය නෑනේ. මට තරහ යන්නේ නෑනේ නෑනේ අපෝ නෑ. මට ළඟ නෑනේ මොකක්ද? හරිද? ඇයි වැරදි? එහෙම කියනවනම් ඒක වැරදියි. එහෙම නෑ කියලා කියනවනම් ඒක බොරුවක් වෙන්නේ ඇයි? මොකද ගොඩනැගෙන දේ සිතුවිල්ලක් කරනව නේද? මට තරහ යන්නේ නැහැ, මට ඉරිසියා නැහැ, මට එහෙම නැහැ, මම මගේ හිත හොඳට දකින්නවා කියලා කියන එකේම තුල තියෙන්නේ මොකද්ද? හිත දැකලා නැහැ. ඇයි? තමු ලෝභ දේශ මොහ දුරු කළා නැහැ. තමු නිර්වාණ මාර්ගෙ ගිහිල්ලත් නැහැ. ප්‍රතිපදාවක් කරලත් නැහැ. මේ කියනවා මට කෙලස් නැහැ කියලා. මට තරහ යන්නේ නැහැ. වෙන්න පුළුවන් දෙයක්ද? තමුගේ හිත තමුව නවත්තුවා. ඒ නිසා පිරිසුදු කරන්න යන්න එපා. අයිති දෙයක්ද? අයිති නැති කේමලක් පිරිසුදු කරන්න යනවා හැම වෙලාවෙම. ඉතින් ඒක එයාගේ හැටි. එයා එහෙම තමයි මුලා කරන්නේ. ඒ නිසා තේරුම් ගන්න තමුන්ලා ඉන්නේ අවිද්‍යාවයි තණ්හාවයි තුල කියලා හොඳට මතක තියාගන්න. තමුන් යථාර්ථය දැකලා නැහැ කියන එකත් මතක තියාගන්න. එතකොට තමුන්ගේ කෙලෙස් වලින් තමුන්ලා උරුප්පලා උඩට ඉස්මතු කරන්න හදනවා කියන එකත් මතක තියාගන්න. ඒවා තමයි ඇත්තටම අවිද්‍යාව. ඒවා තමයි ඇත්තටම ලෝභ දේශ මොහ කියලා කියන්නේ. මේ නිර්වාණ මාර්ගයේ යන්නේ නැතුව කිසි කෙනෙක් විමුක්තියටපත් වෙන්නේ නැහැ. කොයිතරම් වාර ගානක් සිල් ගත්තත්, කොයිතරම් වාර ගානක් දන් දුන්නත්, කොයිතරම් වාර ගානක් පුදු පූජා පැවැත්වුවත්, තමුන්ගේ ලෝභ දේශ මොහේ නැති කරලා නිවැරදි මාර්ගයේ ගිහිල්ලා නැත්නම් යා නිවන් දැකලා නැහැ. මේ මාර්ගයට පිවිසලා නැහැ. සමුලා වෙන්න තමුන් දන්නවනේ තමුන් කළාද නැද්ද කියලානේ. තමුන් විදර්ශනාව කළාද නැද්ද? තමුන් තමුන්ගේ හිත කවදාවත් දැකලා තියෙද? ඒව කරලා නැත්නම් තමුන් දන්නවා මම වෙන්න බෑ. ඉතින් මේ කවුරු හරි පුතාණි ඔයා දැන් හරි හොඳයි වාට කෙලෙස් නැහැ වගේ. ඔයා නම් සෝවාන් වෙලා ඇතිනේ. කිව්ව ගමන්ම කොහමද ඇතුලේ? යාටත් තේරිලා දැක්කනේ. ඇයි මෙයා හිම තමයි නවත්තනවා? ඇයි දාරුචිරිය? කොතම නිදසුනේ? මාමුද ගහගෙන ගිහලා පස්සේ ගහගෙන ගියා මාමුදට ඇඳුම් නැතුව ගොඩට බෑවා. ඉතින් ඇඳුමක් නැති නිසා ධර්මිකයක් ඇඳලා දාරක් පොල් ටිකක් කඩලා වහ ගන්න නැති. ඉතින් ඒකට අපේ අද ඉන්න කට්ටියම තමයි පොල් ටිකක් ඇඳගත්තු ගමන් කිව්වා රාත්‍රී කිව්වා අම්මෝ ඇඳුමකටවත්
කාටවත් ආස නැති දුමාකාර මේ ගුණවත් මිනිස්සෙක් ඥාන රහතෙක්ම තමයි කියලා වදින්න ගත්තා. ඒ අම්මත් මොකද උනේ? හරිනේ වැඩි. ඕ මන් රහතෙක්ම තමයි. ඒකයි මේ මිනිස්සු ඇන්නේ හරි මන් රහතෙක්. කියලා හිටියා. එහෙම රහත්තු නැද්ද? අම්මෝ ඕගොල්ලෝ තරම් රහත් නෑ මේ. පන්සල් වාර ගානන් දාන වාර ගානන් කටින පින්කම් වාර ගානන් ඕගොල්ලෝ රහත්. කෙලස් නැසලා අපිට ඒකට අපි බය නෑ. බය නැද්ද? බයද නැද්ද? හරි උත්තර වාර ගාන අපි අවුරුද්දම සිල් ගත්තා කියලානේ. මුළු පොයවල් ඔක්කොගම මේව කරන්නේ නැතුව සිල් ගත්තා කිව්වනේ. මොනවද දැන් තියෙන්නේ එන්න මාත් එක්ක ධර්ම සාකච්ඡා එන්න වෙන නිර්වාණ මාර්ගය ගැන කතා කරන්න. මන්නම් සිල් අරන්න එන්න කොහෙද? විදර්ශනාව ගැන කියන්නකෝ. හිත දාගෙන විදිය. කෙලස් ගැන කුසලය ගැන අකුසලය ගැන පින්පව් ගැන පුරාණ කෙලි කතා. මේ ඔයාට මේව කරන්නනේ මේ වාගේ අතුලාන්තේ ඉන්න මේ බාලයව ඔයා රවටන හැටි මේ කියන්නේ. කවුරුවත් මේ කවටන්නේ. ලොකු වැඩක් තියෙනවා කරන්න. ඒක කරන්න අත ගහලවත් නැහැ ඔයගොල්ලෝ තාම. හිතලවත් නැහැ. වෙන වැඩ කර ඉන්නවා. ඒව තමයි නිවන ගගා ඉන්නවා. ඒකයි ප්‍රශ්නේ. පොඩි දෙයක් කරන්න තියෙන්නේ ඉතින් ලොකු ගමන් යනවා කාලේ නාස්ති වෙනවා. ඒ වැඩේ කරගන්න වෙන්නේ. අද එයා මොකද කරන්නේ? මොනවද කරන්නේ? කවුරුත් පුදුම ගානේ ඇහෙන්නේ නැහැ. තමයි බලන්න තියෙනවා වගේ සිත බලන මොකද්ද සිත බලනවා කියන එකේ තේරුම? ලෝභ දේශ මොහ වෙන අවස්ථාවල දැන් ලෝභ දේශ මොහ ටික අඩු වෙලාද? අඩුද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් නිවන කියන්නේ මොකද්ද? නුවණ කියන්නේ මොකද්ද? විදර්ශනාව කියන්නේ මොකද්ද? සිත කියන්නේ මොකද්ද? මේව ගැන අවබෝධයක් තියෙනවද? මොනවද තියෙන අවබෝධය? මේකේ සිතුවිල්ලක් කියලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මොකද්ද සිතුවිල්ලක් කියලා කියන්නේ? මේක සිතුවිල්ල. මොකද්ද ඒකේ අර්ථය? එන්නේ කිව්වා දුකක් දැනුනම ඒක අතාරින්නත් පුළුවන් මේක සිතුවිල්ලක් කියලා. ඒක සංකල්පතාව කියලාවත් මේක සිතුවිල්ලක් කියලා ඒවා දකින්න පුළුවන්. ඒ වෙලාවට දැන් තාමයි මේ කෙලස් තාමයි නිකන් විචිකිච්ඡා ස්වභාවයතාවතන තාමයි ප්‍රඥාව නැත්තේ. තියෙනවා ඇති ඉතින් මන් දන්නේ නැහැ මට වෙන්නේ නැහැ. තියෙනවා නම් වෙන්න. දැන් මොනින් විමසන්න මොකද්ද නෝනේ විමසන්න? මොකක් කියලාද මට මේ අවස්ථාවේ මේ කියන එක මොකක් උනේ? මොකක් හරි දුකක් දැනනම ඒක අපේ නෝනේ විමසලා ඒක මේ මොකක් කියලාද කියලා අපි ඒක අපස්සට මෙහෙම කරන්න ඕනේ නෑ. ඔය කිසි දෙයක් කරන්න ඕනේ නෑ. දැන් සිතුවිල්ලක් කියලා දැක්කනේ. ඉතින් ආයෙත් නුවණින් විමසන්න ඕනේ නෑ. දැන් සිතුවිල්ලක් කියලා ඔහොම කියා කර ඉන්නකොට මොනවද ඔයාලට දැනෙන්නේ? එතකොට මොකද්ද දැනෙන්නේ? සිත සහනයක් වගේ වෙනවා. සහනෙට ඒ සහනෙත් අතාරින්නකො සහනෙ නෙමෙයි නිවන සහනෙ නෙමෙයි නිවන.
ප්‍රඥාව නෑනේ එතන සහනයක් දැනුණා. ඒ මොකද ප්‍රීතියක් දැනුණා. නේද? දැන් ප්‍රීතියක් නිවන නෙමෙයි කියලා හිතන්න. එතකොට එහෙම කරන්න තියෙන්නේ. ඊට පස්සේ ශූන්‍යතාවයක් ඇති වෙන්නේ. ශූන්‍යතාවක් නෙමෙයි නිකන් මුකුත් නැහැ කියලා. මුකුත් නැහැ කියලා. එතකොට ඊට පස්සේ මොකද්ද දැනෙන්නේ? හොඳයි. ඔය ක්‍රමයට තමයි යන්න ඕනේ. ඉතින් තව ටිකක් අර මේ ප්‍රඥාව මෝරන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔයක් වගේ මොකුත්ම නැහැ කියලා ඒක උඩ දැනුන මොකුත් නැහැ නේ ඉතින් ඔච්චරයිනේ. එහෙම ඉදිරියට කමක් එන්න ඕනේ. නැත්නම් ඒක නිකන් ඉතින් මොකුත් නැහැ එච්චරයි. එහෙම නෙමෙයි බුදුහාමුදුරුවෝ ඒක ප්‍රත්‍යක්ෂ කරන්න කිව්වනේ. ඒ කියන්නේ මෙතනින් එහාට මොකුත් නැහැ මේ මෙච්චරයි මේක තමයි මේකේ අයින් වෙන්න තියෙන ක්‍රමය. ඔතනින් මේ වුණාම ආයෙත් මේ අපි ආයෙත් නෑ විසිටන්න. කියනවා. හොඳයි. හැබැයි ඒක හරියට කරන්න ඕන දිගින් දිගට නවත්තන්න. හැබැයි අර මිත්‍යා දෘෂ්ටියේ ඒවත් හොඳටම දකින්න. හොඳටම දකින්න ඕන තමයි. දැන් ඕවා වුණාට ශූන්‍යතාවය දැක්කට එකපාරටම මිත්‍යා දෘෂ්ටියක් එන්න පුළුවන්. මමත්වය පොඩ නැහැ. සිතුවිලි. එතකොට ඒකත් දකින්න. ඒ සිතුවිලි ස්වභාවයෙන් දකින්න. මොකද මොකක් හරි ඒක එල්ලිලා ඉන්න නිසා තමයි ඔබ තාම සම්මාදිට්ඨියටපත් වෙන්නේ නැහැ. තමනුත් නොදන්නා මොකක් හරි කාරණයක තමුගේ අතුලාන්තේ කළු පැල්ලමක් තියෙනවා. ඒකත් මොකද කියලා හැමදේම සිතුවිල්ලක් නෑ. මොකුත් නැහැ නේද? මෙතන මේක ප්‍රශ්නයක් නෑ නේද? මේක ඇයි මෙතන මොකද්ද මේ කියන්නේ කියලා. එතකොට තමුන්ට තේරෙන්නේ තමුන් අල්ලන්නේ දැනගන්න. ඒක තමයි නුවණින් විමසනවා. හොඳයි. ඒ වගේ තමයි යන්නේ. අනිත් අයට ප්‍රශ්න මොනවද තියෙන ප්‍රශ්න නැද්ද? ප්‍රශ්න නැත්නම්